මේ වෙනකොට අපි දන්නවා දැන් ඉන්දියානු විදේශ ලේකම්වරයා ලංකාවට ඇවිල්ලා ගියා දවස් 3කට. ඒ වගේම ඔහු ලංකාවේ ඉඳෙද්දිම ජපාන් යුද නැව් කොළඹ වරායට සේන්දු වෙනවා. ඒ වගේම ඔහු ලංකාවේ ඉඳෙද්දිම ඉන්දියානු හමුදාව මත්තලට ගොඩ බහිනවා. මෙවැනි වටපිටාවක් ඉතා වේගෙන් දැන් මේ මොහොතේ අපේ ශ්‍රී ලංකාව තුළ ගොඩ නැගිලා තිබෙනවා. එතකොට මේ ඉන්දීය විදේශ ලේකම්ගේ පැමිණීම, ජපාන් යුද නැව කොළඹ වරායට පැමිණීම, ඉන්දියානු ගුවන් හමුදා පුහුණු කටයුත්තක් අරමුණු කරගෙන හෝ මත්තලට ගොඩ බැසීම ආදී කාරණා සියල්ල සලකලා බැලුවහම එක පැත්තකින් චීනය, අනිත් පැත්තෙන් ඇමරිකාව, අනිත් පැත්තෙන් ඉන්දියාව මේ ලෝකේ බලවතුන් තුන්දෙනෙක් අපේ මේ මාතෘ භූමිය දැහැ ගැනීම සඳහා විශාල ගස්ඨනයක යුද්ධයක නියැලෙන බව පේන්න තියෙනවා. ඒ නිසා අනිත් එක පැත්තකින් අපේ විශාල බලශක්ති ස්වෛරීත්වය විශාල ලෙස මංකොල්ල කරනවා, ඒකට හානි කරනවා. අපේ යුගධනවි බලාගාරය ඇමරිකාව එක පැත්තකින් බලහත්කාරයෙන් වගේ ගන්නවා. බලහත්කාරයෙන් කියලාත් බෑ, අපේ රටේම ඉන්න අය ඔවුන්ට පුද දෙනවා. ඒක පූජා කර ගැනීම සඳහා ඇමරිකාව යම් ආකාරයකට බලපෑම් සිද්ධ කරනවා අපිට පේනවා. ඉතින් එවැනි වටපිටාවක් තමයි දැන් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ස්වභාවය. මේක අතිශය භයානක තත්ත්වයක්. අපේ මේ පුංචි රට වෙනුවෙන් මට මතක් වෙන්නේ අර නන්දාමාලි කියපු ගීතයක්. අර තලු මරනවා කෙලහලනවා අල්ලපු රටවල හොටබරි කියලා. මට මතකයි පවණි ගීතයක් නන්දාමාලිනී කිව්වා. ඒක තමයි මේ පේන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඇති වෙලා තිබෙන වටපිටාව මේ චීන, ඇමරිකානු, ඉන්දියානු මැදිහත් වීම අතිශය භයානක තත්යකට උග්‍ර වෙලා තිබෙනවා. මේ බලවතුන්ට දැන් මේ රට අපේ රට පිළිබඳව කිසිදු හැඟීමක් නැහැ. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකාව කියන භූමිය එහි වාසය කරන මිලියන 23ක් වෙච්ච ජනතාව පිළිබඳව ඒව ගැන කිසිම තැකීමක් වුන්ට නැහැ. ඔවුන්ට ග්‍රහණය කරගත යුතු, දැහැගත යුතු භූමියක් විතරයි. මේ කින මිනිස්සු ඒව ගැන කිසිම තැකීමක් වුන්ට නැති බවයි පේන්නේ. ඒ නිසා ඔවුන්ගේ මොකක් හරි වෙළඳ භූමියක් නැත්නම් ඔවුන්ට අයිති භූමියක හැසිරෙන ආකාරයට තමයි කටයුතු කරමින් තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ තත්වයට රට ඇදලා දාලා මේ අවාසනාවන් තිරනමක් එක සැරයකට අපිට මතක් වෙනවා අපි ඉපදිලත් නැති අපි අහලා තියෙන අදටත් අපි වීඩියෝ වලින් රූපරාම වලින් දකින අර දෙවන ලෝක යුද්ධයේ ඒ මොහොතේ තිබිච්ච වටපිටාවේ වැනි තත්ත්වයක්ද මේ නිර්මාණය වෙමින් තිබෙන්නේ කියලාත් අපිට වෙලාවක හිතෙනවා. ඇයි මේ දැවැන්ත යුද නැවුද, ඉන්දියන් හමුදා ගොඩ බැසීම්ද, ඒ වගේම විදේශීය ලේකම්ලගේ පැමිණීම්ද මේ ආදී නොයෙක් කාරණා සහ මේ මොහොතේ ඉන්දියානු ඒ වගේම ඇමරිකානු ඒ රටවල් වල ශ්‍රී ලංකාව සම්බන්ධ මැදිහත් වීම, චීන මැදිහත් වීම ආදී දිහා බැලුවහම මේ වටපිටාව නිර්මාණය කළේ මේ ඇමරිකන් පුරවැසියන්ගේ මැදිහත් වීමෙන්. ඒක අපි නිතර කියනවා. මොකද මේ ලංකාවේ බලශක්ති ස්වෛරීත්වයේ අමුවේ උල්ලංඝනය කරමින් යුගධනවි බලාගාරය ඇමරිකානු එනර්ජි සමාගමට පෝර්ට්‍රස් එනර්ජි සමාගමට දෙන්නේ මුදල් ඇමතිවරයා එතෙක් කැඳවා තිබූ ටෙන්ඩර් සියල්ලම යටපත් කරමින්. ටෙන්ඩර් කැඳවීමට ඉදිරිපත් නොවිච්ච පෝර්ට්‍රස් එනර්ජි සමාගමට හිතුමනාපේ තමයි දෙන්නේ. ඒකට අනිකුත් ටෙන්ඩර් සම්බන්ධ ක්‍රියාවලිය සම්පූර්ණ යටපත් කරලා දෙන්නේ. ඒකට බලහත්කාරයෙන් තමයි මේකට මැදිහත් වීම අපිට පේන්නේ. එතකොට මේ බලහත්කාරී මැදිහත් වීමට මෙහෙන් හයිය සපයලා තියෙනවා. එතකොට බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ මේක රටට වාසියක් කියලා. අපිට ප්‍රශ්න තියෙන ඔහු රටට කියලා කියන්නේ මොකේද කියලා. මොකද ඔහුගේ රට ඇමරිකාව. එතකොට එහෙමනම් රටේ ජනාධිපතිවරයා සම්බන්ධ ලොකු ආందోලනයක් තියෙනවා. තාමත් රට පිළිගන්නවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔහු ඇමරිකන් පුරවැසියෙක්. හැබැයි ලංකාවේ ජනාධිපතිවරයා ඉදිරිපත් වීමේදී ඇමරිකන් පුරවැසිභාවය අහෝසි කරගත්ත කියලා තියෙනවා. ඒක මේ රටේ මිනිස්සු විශ්වාස කරනවද කියලා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තවමත් තියෙනවා. රටේ මිනිස්සු ඒ ගැන කතා කරනවා. එසේ තිබියදී කෙසේ වුණත් ජනාධිපතිතුමාගේ බිරිඳ දරුවන් මේ සියල්ලම ඉන්නේ ඇමරිකාවේ. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා දිගින් දිගටම හුකුව මම කෙසේවත්
ඇමරිකානු පුරවැසි භාවය අයින් කරගන්නේ නැහැ. ඒක මගේ රට. එහෙ තමයි මම ජීවත් වෙන්නේ. එහෙම කියලා. ඒ නිසා මේ අය මේ රටට වාසී කියලා කියන්නේ මොන රටටද? අපිට තියෙන ප්‍රශ්නේ ඒක. මේ රට කියලා කියන්නේ අපි විශ්වාස කරන ඔවුන්ගේ රටට ඇමරිකාවට වාසී. ඇත්ත. ඇමරිකාවට වාසී. ඒ නිසා අවුරුදු 5කට මේ යුගධනවි බලාගාරය පිළිබඳව දැන් මේ සාකච්ඡා වෙන ගිවිසුමට අනුව මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වෙලා ඉන්න වෙලාවේ මේ සමාගමම මේ යුගධනවි බලාගාරය පිළිබඳව ප්‍රකාශයක් කළ තිබුණේ අවුරුදු 5කට ගෑස් සැපීමේ අයිතිය අපට දෙනවා නම් පාවෙන ගබඩා සංකීර්ණය සහ නල පද්ධතිය කියන දෙකම අපි නොමිල ඉදි කළ දෙනවා කියලා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රධාන ධන උල්පත ගෑස් සැපීම. එතකොට දැන් මේ මොහොතේ ගෑස් සැපීම අවුරුදු 5කට ඒ වගේම නල පද්ධතිය එලීම සහ පාවෙන ගබඩා සංකීර්ණය කියන මේ සියල්ලම අද මේ සමාගමට දීලා තිබෙනවා. ඒ නිසා සම්පූර්ණ ලෙසම අපි ඔවුන්ට එරෙහි ඔවුන්ගේ අභිමතයට විරුද්ධ කවර හෝ දෙයක් අපි හිතන ක්‍රියා කරන මොහොතක ඔවුන්ට පුළුවන්කම තිබෙනවා අපේ නාහෙ තද කරන වගේ බලශක්තිය විසන්ධි කරන්න. බලශක්තිය විසන්ධි කරන්න. ඒ නිසා අද ඔවුන්ගේ අල්ලේ නැට වෙන අය බවට අපිපත් වෙලා තිබෙනවා. මේක අතිශය භයානක තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වය හමුවේ රටේ සම්පත් ත්‍රිකුණාමලයි තෙල්ටැංගි විදේශීය ලේකම්වරයා ඉන්දියා විදේශීය ලේකම්වරයා යනවා මේව බලන්න. එතකොට ඒ සම්බන්ධව නොඑක් මාධ්‍ය වාර්තා පළ වෙනවා. අද මේ සියල්ලම ඉන්දියාව සතුයි කියලා කියනවා. එතකොට මේක මේ ඉන්දියා මේ ත්‍රිකුණාමලයි තෙල්ටැංගි ටික බලාගෙන සෑහෙන කාලයක් තිස්සේ ඉන්දියාව කියලා හලනවා. සෑහෙන කාලයක් තිස්සේ. එතකොට මේකේ 14යි උන්ට අයිති කියලා කියනවා. නමුත් ඒ අතර මාධ්‍ය වාර්තා පළ වෙනවා නෑ මේ ඔක්කොම ඒගොල්ලන්ට අයිති කියලා. ඉන්දු ලංකා ගිවිසුමට අනුව උන්ට අයිති කියනවා. අර ගිවිසුමට අනුව අයිති කියනවා. මේ ගිවිසුමට අනුව අයිති කියලා කියනවා. ඔවුන්ගේ 14 බලන්න ගිහිල්ලා ඒ විදේශී ලේකම්වරයා පිට වෙන්නේ අනිකුත් තෙල්ටැංගි ඒ සහිත සංකීර්ණයේ දොරටුවේ. ඒතර මේවා තුළ මේ අපි සංකේතාත්මක දකින්නේ මේ ඔක්කොම ඔවුන්ගේ වගේ පරිහරණය කරන බවක් පේනවා. ඒ නිසා එක පැත්තකින් එහෙම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන සූදානම නැත්නම් දීලා තියෙන වටපිටාව. ඒ වගේම චීනයට මුතුරාජ වෙන විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා භූමිය ලබා දීම. ඒ වගේම ඇමරිකාව යුගධනවිද බලාගාරය අපිට අනුගතවත් බලහත්කාරයෙන් වගේ අත්පත් කර ගැනීම මේ කියන කාරණා සහ රටේ තවත් දේශීය සම්පත් කුණු කොල්ලට මේ රටවල් වලට ලබා දීම කියන කාරණා පිළිබඳව ගත්තාම විශාල අනතුරක රට තිබෙනවා. මේ අනතුර පිළිබඳව අපි දැක්කා. අපි ඇත්තටම සතුටු වෙනවා. අපි සතුටු වෙනවා. මොකද සතුටු වෙන්නේ? මේ ආණ්ඩුව පත් කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් අපි කියන්නේ බර ඇදීමක් සිද්ධ කළා මේ රටේ හාමුදුරුවෝ. බර ඇදීමක් සිද්ධ කළා. උන්වහන්සේලා සහතික දුන්නා. අපි එක ගුණේ නෑ ඒකට. නමුත් උන්වහන්සේලා සහතික දුන්නා. මෙහෙමයි මේක රටට ඉතාම වටිනා අවස්ථාවක්. මේක අවසාන අවස්ථාව. මේ එන්නේ කවුද අර දියසෙන් කුමාරයා වගේ මේ අවස්ථාව පැහැරෙනොත් මාතෘ භූමිය ඉවරයි ආදී ලෙස නොඑක් දේ කියමින් උන්වහන්සේලා විශාල සහතිකයක් දුන්නා වර්තමාන පාලනය පිළිබඳව ජනාධිපතිතුමා පිළිබඳව වර්තමාන පාලනය පිළිබඳව. හැබැයි අද වෙනකොට උන්වහන්සේලා දැන් Tamanගේ අතින් වෙච්ච වැරැද්ද නිහතමානීව තේරුම් ගනිමින් තිබෙනවා. ඒකට අපි ඉස්සනමා ගරු කරනවා. ඒ නිහතමානීකම හරි වටිනවා. මොකද Taman අතින් වැරැද්දක් වෙන්න පුළුවන්. ඒ වැරැද්ද පිළිගැනීම තමයි ඉතාම වටින්නේ. ඒ නිසා අද නිහතමානීව පිළිගනිමින් තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි දකින්නේ ඇල්ලේ හාමුදුරුවෝද ඒ වගේම මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝද මේ ආදී මේ හාමුදුරන් වහන්සේලා අද කියමින් තිබෙනවා අපි පැතුවේ සුන්දර ලෝකයක් ලැබුණේ මහා අපායක් කියලා. ඉතින් ඒ නිසා දැන් මෙන්න මේ වටපිටාව තුළ අපි ඊයේ දැක්කා මේ කනිජ තෙල් සංස්ථාව ඒ වගේම වරාය ඒකාබද්ධව ගොඩනැගිච්ච වෘත්තීය සමිති එකමුතුව විසින් මේ රටේ ප්‍රධාන සංඝ මූලස්ථාන දැනුවත් කරන්න ඊයේ අපි දැක්ක යනවා මාධ්‍යවල අපි දැක්කා. ගිහිල්ලා ඒ අයට මේ සිද්ධ කරන්න යන බරපතල විනාශය අපරාධය පිළිබඳව කරුණු කියනවා. එහිදී විශේෂයෙන් අපි දැක්කා අස්ගිරි පාර්ශවයේ නාරම්පනාවේ ආනන්ද හාමුදුරන් වහන්සේත් ඒ වගේම මැදගම ධම්මානන්ද හාමුදුරන් වහන්සේත් දෙනමම කිව්වා මේ தત્ත්වය අති භයානකයි. දැන් මේ රටට විකල්පයක් හොයන්න ඕන කියලා. විකල්පයක් හොයන්න ඕන.
ඒ නිසා උන්වහන්සේලා මේක ටිකක් ගැඹුරින් තේරුම් අරගෙන තියෙන බව පේනවා. ඊට අමතරව තව අනුශාංගික කරුණු කිව්වා. අපි මෙහෙමයි හිතුවේ මේ විදිහට එනකොට නම් කිව්වේ. නමුත් දැන් සිද්ධ වෙන්නේ මේක. නිසා මේකේ තරම් හොඳ එකක් නෙමෙයි. මේ සම්බන්ධව අපි නොඑක ආකාරයකට කටයුතු සිද්ධ කරමින් ඉන්නවා ආදී ලෙස කියලා උන්වහන්සේලාගෙන් ප්‍රකාශයටපත් වුණා. දැන් මේ රටට විකල්පයක් ඕන කියලා. ඒක හරි හොඳ ප්‍රකාශයක්. අපි ඒ නිසා අත් වශයෙන් උන්වහන්සේලාගේ මේ ප්‍රකාශය ක්‍රියාවට නගන්න ඕනකම තියෙනවා. දැන් මේ රට කන වනසන මරා දමන මේ පාලන තන්ත්‍රයේ වෙනුවට මේ රට රකින්න සුරකින්න ගොඩනගන පෝෂණය කරන ආරක්ෂා කරන පාලනයක් පිළිබඳව අපි දැන් හිතන්න ඕනකම තිබෙනවා. මේ අවුරුදු 73ක තට්ටුමාරු දේශපාලනයට ආයිබුවන් කියලා නැත්නම් අනිච්චාවත සංඛාරා කියලා දැන් හරි අවසාන අපි සියල්ලම අහිමි වුණාට පස්සේ අහසට කටබලියාගෙන ඉන්නේ නැතුව දැන් අපි වහවහ ඉක්මනින්ම අර හිසගිනි ගත්තකු එගිනි නිවනස කිව්වා වගේ දැන් මේ අස්ගිරි පන්සලේ මේ හාමුදුරන් වහන්සේලා මේ මහා සංඝරත්නයෙන් දැන් නැගෙන හඬ වහාම වේගයෙන් සක්‍රිය කරන්නට ඕන. ඒ නිසා අපි දැක්කා ඒ වෘත්තීය සමිති එකමුතුවේ අයට කියනවා වහාම විකල්පයක් හොයන්න ඕන. ඕක අපි කියනවා අපි විකල්පයක් හොයන්න ඕන. අපි විකල්පයක් හොයලා මේ මැදිහත්ති මේ විදේශීය අත්පැවීම් නතර කරන්න ඕන. අපේ රටේ සම්පත් මේ කුණු කොල්ලයට විදේශීය රටවල් වලට පාවා දෙන එක නතර කරන්න ඕනකම තියෙනවා. ඒ වගේම මේ වංචාසහගත දූෂිත අපරාධයන් සිද්ධ කරන මේ පාලන තන්ත්‍රය වෙනස් කරන්න ඕනකම තිබෙනවා. දැන් මේකටම ගැට ගැහිච්ච අලුත්ම එක තමයි පැන්ඩෝරා පේපර්ස් පිළිබඳ සිද්ධිය. දැන් මේ වගේම එකක් අපි දැක්ක මට මතක හැටියට 2016 අවුරුද්දේ පැනමා පේපර්ස් කියලා එකක් පිට වුණා. ඒත් මේ වගේ කළු සල්ලි ජාවාරම් කාර්යයන්ගේ මේ කියන්නේ අනියමින් සල්ලි හොයාගත්ත මහා දැවැන්ත ප්‍රකෝටිපතියන්ගේ සල්ලි තැන්පත් කරලා තිබෙන තැන් පිළිබඳව වාර්තා හෙළි වුණා. දැන් ඒ අලුත්ම එක තමයි පැන්ඩෝරා පේපර්ස්. මේ ඔක්තෝබර් මාසේ 3 වෙනිදා උදෑසන අපි ෆෝන් එක අතර ගත්තම ඉස්සෙල්ලාම දකින නිවුස් එක තමයි මෙන්න මෙහෙම පැන්ඩෝරා පේපර්ස් කියලා වර්ගයක් පිළිබඳ තොරතුරු එළිදරව් වෙලා තියෙනවා. ඒකේ මේ රටේ මේ ලෝකේ මහා දැවැන්ත ධන කුවරයාගේ කෝටිපතියන්ගේ කළු සල්ලිකාරයන්ගේ අනියමින් සල්ලි හොයාගත් අයගේ තොරතුරු මිලියන ගාණක් වාර්තා තියෙනවා කියන්නේ. ඒක අතර තියෙන කාරණේ තමයි රාජපක්ෂ නාමයක් සහිත කෙනෙකුත් ඒ තුල ඉන්නවා. නිරූපමා රාජපක්ෂ. මේ පැන්ඩෝරා පේපර්ස් වලින් එළිදරව් වෙච්ච මේ අනියම් ආකාරයෙන් මුදල් හම්බ කළා. නැත්නම් කළු ධනය තියෙන අයගේ ලේඛනය තුල විශාල 300ක විතර නිලධාරීන්ගේ 35ක් විතර රාජ්‍ය නායකයින්ගේ සහ තවත් විශාල පිරිසකගේ ක්‍රීඩකයෝ නළු නිළියෝ ආදී අයගේ තොරතුරු මේ තුල තිබෙනවා. ඒ තුල ලංකාවේ රාජපක්ෂ කෙනෙක් ඉන්නවා. අපි දැක්ක පාකිස්තානයේ එවැනි අය පිළිබඳව එහි ඉම්රාන් ખાන් අග්‍රාමාත්‍යවරයා ඉතා ඉක්මනින් තීන්දුව අරගෙන තිබ්බා. හැබැයි මේ පැන්ඩෝරා පේපර්ස් පිට වෙලා මේ පිළිබඳව ලෝකේ මහා දැවැන්ත ආందోලනයක් ඇති වෙලා දින ගණනාවක් ගත වුණාට පස්සේ අද තමයි අපේ රටේ ජනාධිපතිවරයා අල්ලාස් කොමිසමට මාසයක් ඇතුළත මේ සම්බන්ධව සොයා බලන්න කියලා නියෝග කළා තියෙන්නේ. ඉතින් අපිට ලංකාවේදී නම් පාකිස්තානයේදී නෙමෙයි අපිට ලංකාවේදී නම් මේ පිළිබඳව තිබෙන්නේ විශ්වාසයක් නෙමෙයි බලවත් අවිශ්වාසයක්. මොකද මෙබඳු පරීක්ෂණ, මෙබඳු විමර්ශන ජනාධිපති කොමිසම් පිළිබඳව ඇතිතරම් අත්දැකීම් අපිට තියෙනවා. ඒ නිසා ලෝකේ පොදු සම්මතයක් තියෙනවා. ඒ තමයි හොරුන්ට එරෙහිව කටයුතු කරන්නේ නැහැ කියලා. හොරුන්ට එරෙහිව කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරන්නේ නැහැ මේවා තුලින් මේ කළු සල්ලිකාරයෝ කවුද, මේවායි අයිතිකාරයෝ කවුද, මේ නමින් පෙනී හිටින අයමද අයිතිකාරයෝ, ඒ නම් වලට මුවා වෙලා වෙන අයද මේවායි අයිතිකාරයෝ ආදී ලෙස මේවායි සුලමුල හෙළි වෙයි කියලා අපි නම් විශ්වාස කරන්නේ නැහැ. අපිට කියන්න තියෙන රටට එක පැත්තකින් මේ රටේ ධනය මහා මංකොල්ලයක නියැලෙනවා. මේ මහා දැවැන්ත ආර්ථික බිඳවැටීමක් සිදුලා ජන ජීවිතය අඩාල වෙලා උණින් වැටිලා ඇද වැටිලා ඉන්න මොහොතක අති දැවැන්ත ලෙස ව්‍යාපාරිකයන් ශක්තිමත් කරමින් ව්‍යාපාරිකයන්ගේ ලාභ පංගුව වැඩි කර ගැනීමට නොඑක ආකාරයේ කැබිනට් පේපර් හදමින් ඒවා හොසි කරමින් ආදී ලෙස කටයුතු සිදු කරන ක්‍රියාවලිය අපි දකිනවා. අනිත් පැත්තෙන් කළු සල්ලි ජාවාරම බරපතල සිද්ධ වෙනවා. ඒ වගේම මූල්‍ය විසුද්ධිකරණය බරපතල සිද්ධ වෙනවා. ඒකට අනපනත් සම්මත වෙනවා. එවැනි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. රටේ ජාතික සම්පත් කුණු කොල්ලට විකුණනවා. අද අපේ රටේ ජාතික සම්පත් විකිණීමේදී අපට hina යන කාරණේ සහ කනගාටුණු කාරණේ තමයි වරාය රකින්න ඕන ඇමතිවරයා වරාය සම්පත් අදානිට දීම සඳහා තමයි ඔහු කටයුතු කරන්නේ.
ඒ රැකීම සඳහා කටයුතු කරන අයට අපහාස වෙන ආකාරයට ඒක හෙලා දකිමින් ඒක වැරදි කියලා ඒක නෙමෙයි ඇත්ත කියලා ඒ වසා දැමීම සඳහා තමයි වරාය ඇමතිවරයා කටයුතු කරන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ හැම එකකටම අදාළ කරන බලධාරීන් කටයුතු කරන්නේ. ඒ නිසා වුන් වග කියන්නේ වෙනත් අයට. මෙවැනි වටපිටාවක් තුල අද රට ඊටාම අවාසනාවන්ත තත්යකට පත් වෙලා තිබෙනවා. මේ විදිහට රට ගණින් වට්ටලා මුණින් වට්ටලා මේ විදිහට හිඟමනටපත් කරලා මේ වගේම දුගී කරලා තිබෙන්නේ මෙන්න මේ කැත පාලන තන්ත්‍රය. ඒ කළුසල්ලි ජාවාරම්කාරයන් සමග ඒකරාශී වෙච්ච මේ පාලන තන්ත්‍රය විසින් ඇති කරපු මේ තත්ත්වය. ඒ නිසා වහාම ව්‍යස්ගිරිය හාමුදුරන්ලට බොහොම ගෞරව කරනවා, අනිකුත් හාමුදුරන්ලටත් ගෞරව කරනවා. දැන් මේ ආණ්ඩුව ගෙනීමේදී ජනාධිපතිවරයා පත් වීමේදී ආණ්ඩුව ගෙනීමේදී වර්ණනා කරපු ආශිර්වාද කරපු මුවෙන්ම දැන් මේ තියෙන භයානකකම මේ විනාශකාරීකම වහවහ කියන්නේ දැන් මේකට එක දවසක්වත් ගත කරන්න එපා. එක දවසක් ගත කරන්න එපා. වහවහ කියන්නේ. අපි එකට එකතු වෙමු. සංඝ සමුළු පවත්වමු. රටට කියමු. දැන් අපිට භාවනා කරමින් බණ කියමින් ඉන්නව වෙනුවට රටේ ජනතාව ළඟට ගිහිල්ලා අවදි කරලා අරගෙන මේ විනාශය වැළැක්වීමේ විශාල කාර්යභාරයක් තිබෙනවා. අන්නේ කාර්යභාරය සිද්ධ කරන්න දැන් වහවහ ඉක්මන් වෙමු. ඒ නිසා විකල්පයක් හොයමු. රටට හිත කර රටේ ජාතික මතය නියෝජනය කරන රට ගොඩනගන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙන ඒ සඳහා බුද්ධිමත්ව කැපවීම තියෙන ආදර්ශයෙන් කැපවීම තියෙන නිවැරදි පාලකව අපි ගොඩනගමු. හදමු සොයාගෙන යමු. අපට අමතක වෙලා අපට අහු වෙලා නැතුව අපට හොයාගන්න බැරුව එක්ක ඒක අපේ වැරද්දක් නිසා එහෙමයි ඉන්න පුළුවන් මේ. බැරි කමක් නැහැ. ඒ නිසා අපි මේ අය මෙතනින් ඉවත් කිරීම සඳහා වහා මේ කාර්යභාරය කරමු. ඒක හොඳයි. උන්වහන්සේලාගේ නැගිච්ච සංඝ මුලස්ථානවලින් ආපු යෝජනාව හරි හොඳයි. ඒ නිසා මේ අනිකුත් සාමාන්‍ය කිනකට වඩා මුලස්ථානවලින් මේ මතේන එක ඉතා හොඳයි. හැබැයි ඒක වචනයක් බවට මතයක් බවට විතරක් ඉඳ නොදී ක්‍රියාවක් බවට හරව ගන්න ඕනකම තිබෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේදී විශේෂයෙන් කියනවා ජාතික භික්ෂු පෙරමුණ වහාම මේ තත්වයට එරෙහිව මේ රටේ මහා සංඝරත්නය, සෙසු ආගමික නායකින්, සියලු උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, දෙමාපියන්, මාධ්‍යවේදීන් හැම කෙනෙක්ම මේ රටේ සුජාත සෑම පුරවැසියෙක්ම එක තප්පරයක්වත් කාලය අපට නොදා කාලය නාස්ති නොකර දැන් වහාම මේකට එරෙහිව කටයුතු කරන්න ඕනකම තියෙනවා. නිසා මේ අපේ රට මාතෘ භූමිය විදේශීය බලවතුන්ගේ ගොදුරු බිමක් බවට පත් කරගන්න මේ මාන බලන අවස්ථාවේදී වහාම ඊට එරෙහිව කටයුතු කරන්න ඕනකම තියෙනවා. ඒකට පාන කපන මේ විදේශීය පුරවැසියන් අපේ රටේ පාලන බලය තුලට රිංගලා මේ සිද්ධ කරන අපරාධය සහ මේ විශාල කළුසල්ලි ජාවාරම්කාරයන්ගේ කොන්ත්‍රාත්කරුවන් තරංකරුවන් වෙලා මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මේ රටේ ඉහළ තන්ත්‍රය නියෝජනය කරමින් කටයුතු කරන අයත් සමග මේ විනාශකාරී ගමන වැළැක්වීම සඳහා වහාම කටයුතු කරන්න ඕනකම තිබෙනවා. ඒ සඳහා ජාතික භික්ෂු පෙරමුණ නිරන්තරයෙන් කටයුතු කරන අතර මේ රටේ සියලුම මහා සංඝරත්නයන් ඇතුළු ආගමික නායකයන්ට සහ සියලු දෙනාට අපි ආරාධනා කරනවා මේකට තවත් හිතා බල දැන් මේ අය කවුද මෙයාලගේ දේශපාලනය මොකක්ද ආදී වෙනුවට මේ විනාශකාරී ගමන වැළැක්වීමට ඉදිරිපත් වෙන විශ්වසනීය කණ්ඩායමක් අපි වහාම ගොඩනගමු. ඉන්නවනම් තෝරාගමු. ඒ වෙනුවෙන් කටයුතු කරමු කියලා අපි මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය